දැන් ළමයි දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් මේක කියනවා මේ අරය 0.5යි සහ 1.5යි ඊයම් බොල කිහිපයක්. ඝන ඊයම් බොල කිහිපයක්. එකක් දෙකක් කියලාත් නෙමෙයි. හරිද කියන්නේ ඊයම් බොල කිහිපයක් 1 මීටර උසක් දක්වා එන්ජින් තෙල් පුරවා ඇති ටැංකියක තෙල් පෘෂ්ඨයෙන් මුදාහරින ලදී. බෝල මුදාහැරී මොහොතේදී මේ ආන්ත ප්‍රවේග අත් කරගන්නේ ඇයි සලකා ලොකු බෝලයක් ටැංකියේ පතුල වෙත ගමන් කරන කොපමණ කාලයකට පසු කුඩා බෝලයක් ටැංකියේ පතුල වෙත ගමන් කරන්නේදයි සොයන්න කියලායි කියන්නේ. රයිට් මේකින් අපිට දීලා තියෙන යම් කිසි ප්‍රායෝගික අතන්දරයන් ළම එහෙනම් අපි ඒක සටහන් කරගමුනේ. අපිට ඕන මේක විශාල වැඳගම් මේක පොඩියට වැඳගම්. රයිට්. අර ඒ දීලා තියෙන මෙතන විශාල එක්කෙනාගේ 1.5 මිලිමීටර. මෙයාගේ 0.5 මිලිමීටර නේ. රයිට්. ඒතර මෙයා යම් කිසි ආන්ත ප්‍රවේගයකට ගමන් කරයි. රයිට්. ඒක v1 මෙයා ආන්ත ප්‍රවේගයකට ගමන් කරයි. ඒක v2. හරිද? ඒතර 1 මීටර උසක් දක්වා එන්ජින් තෙල් පුරවලා තියනවලු. මීටර 1යි උස. එහෙනම් සටහන් කරගමුනේ. තෙල් පෘෂ්ඨෙන් මුදාහැරි බෝල මුදාහැරි මොහොතේදීම ඒවා ආන්ත ප්‍රවේග. අයිහින්ද ගාන ටිකක් ලේසි වුණා. මුදාහරපු ගමම්ම ඒගොල්ලෝ ආන්ත ප්‍රවේග වලට එනවලු. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. නැත්තම් ඉතින් අපිට ත්වරණය වෙනකොට ඒ අදාළවත් අපිට හොයාගන්න වෙනවනේ ගත වන කාලේ නේ. ඒතකොට කරදරයක් තියෙන්නේ. දැන් එහෙනම් මේ මීටර එකම යන්නේ ආ එකම ප්‍රවේගයෙන්. රයිට්. ඒකට S සමානයි UT දාලා ගාන හදන්න පුළුවන්. හරිද? එහෙනම් අපි දන්නවා මේ වෙලාවේදී ආන්ත ප්‍රවේගයේ සමීකරණ ලියාගත්තොත් අපිට එන්නේ VT සමානයි 2a වර්ගය d ඍණ රෝ වතාවක් g බෙදීම 9යි නීටා. දැන් මේකෙදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අරය විශාල වෙනකොට ඔබ දන්නවා මොකද්ද වෙන්න ඕනේ කියලා. අරය විශාල වෙනකොට ළමයි ප්‍රවේග ආන්ත ප්‍රවේග අගයත් මොකද වෙන්නේ? වැඩි වෙනවා. අනිත් සාධක ඔක්කොම පොදුයිනේ මේ ගෝල දෙකටම. ඊයම් ගෝලමනේ. රයිට්. අරය වැඩි වෙනවා කියලා කියන්නේ ආන්ත ප්‍රවේගයත් මොකද වෙන්නේ ළමයි? වැඩි එන විශාල ගෝලවල වැඩි වේගයක් තමයි ඒගොල්ලන්ට ආන්ත ප්‍රවේග විදිහට ලැබෙන්නේ. එහෙනම් මුලින්ම ළඟා වෙන්නේ මේ ලොකුම ගෝලය. එයා තමයි මුලින්ම පොළවට එන්නේ. හරිද? එයාට ගත වෙන කාලය අපි ඕනනම් ගමු T1 කියලා. කුඩා ගෝලය පොළවට එන්න ගත වෙන කාලය අපි ඕනනම් ගමු T2 කියලා. හරිද? මොකද මේ වෙලාවේදී අපිට හොයන්න කියන්නේ කොච්චර වෙලාවකට පස්සේද කුඩා බෝලේ ටැංකියේ පතුල මත ගමන් කරන. ඒතකොට අපිට එහෙනම් අවසානයේදී හොයන්න තියෙන ඩෙල්ටා T කියලා කියන්නේ T2 වලින් T1 අඩු කරලා මේකේ උත්තරේ තමයි හොයන්න කියන්නේ. නේද? ඒතර වැඩේ අමාරු නෑ වැඩේ ලේසි. හරිද? ඒත් අපි එහෙනම් අපි ගන්නවා ඉස්සල්ලාම විශාල බෝලේ. විශාල බෝලයක එයා ගැන හිතලා බැලුවොත් ඒකේ ආන්ත ප්‍රවේගය මම v1 කියලානේ ගත්තේ. එහෙනම් අපි යාට ලියමු 2යි a වර්ගය අපි ආදේශන කරලා ගන්න 1.5යි 10 ඍණ 3යි වර්ගය d. දැන් අපි දත්ත ටික සටහන් කරගන්න නැත්තේ නෑ ඒක වරදක්. හරිද? ඒ වරදකේ නියම ගෝල නැත්තම් මේක ආයෙ පොත් අපිට වය ගාන බල ඉන්න බෑනේ. ඒක දැන් මෙතනින්දි මගේ අතින් වෙච්ච වරදක්. දැන් අපි ගමු ළමයි d මට තියෙන්නේ 11300යි රෝ මට එන්නේ 1200යි. හරි. එන්ජින් තෙල් වල දුෂ්ටායත සංගුණකයේ දීලා තියෙන නීටා 14.7යි ග්‍රෑම් සෙන්ටිමීටර එක. එන්න කතන්දර ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න 10 ඍණ 3ෙන් වැඩි කරා. රයිට් කිලෝග්‍රෑම් වුණා සෙන්ටිමීටරයට සෙන්ටි කියන්නේ 10 ඍණ 2යි 10 ඍණ 1ෙන් වැඩි වුණාම 10 ධන 2ක් වෙනවා. නැත්තම් සෙන්ටිමීටරට කියන නිසා සෙන්ටිමීටර යටට ගෙනියන්න 10 ඍණ 2 උඩට එනකොට 10 ධන 2ක් වෙනවා. සුළු වෙලාවෙත් දෙන්නේ එතකොට 1.47. ඔක තමයි සම්මත ඒකක වලට හරවලා ගත්තොත් එන්නේ. හරි. හොඳයි ළමයි. දැන් එහෙනම් අපිට දත්ත ටික තියෙන නිසා අපි ආදේශ කරගෙන යන්න. යද්දි මෙතනට එනවා D. D ආවේ 11300යි ඍණ 1200යි. G කියන්නේ 10යි 9යි නීටා. නීටා කීයද ආවේ අපිට 1.47. සුළු කිරීමක් තියෙනවා නේ. කමන්නේ අපි වැඩි සරලව යන්න. මෙතන 2යි 2.25 10 ඍණ 6 රයිට් මෙතන එනවා 10100ක් 10න් වැඩි වෙනවා 9යි 1.47 එතන v1 ගේ අගය හරිනේ 10100යි නේද හරි හරි එතකොට දැන් අපි මේක සුළු කරගන්නවා කියලා කියන්නේ ළමයි අපි මේක සුළු කරගෙන යනවා නම් හොඳයි වැඩි නැත්තම් අපිට ගැටළු සහගත තැනකට මුහුණ දෙන්න වෙයි. මොකද අපි කාලේනේ හොයන්න තියෙන ළමයි නේද? මම මේක සුළු කරගන්නවා. 2 වැඩි කිරීම 2.25 කියලා කියන්නේ අපි දන්නවා 4.5 නේ. ඒතර 4.5 බෙදන්න ඕනේ ළමයි 9. රයිට් ආයෙ බෙදන්න ඕනේ 1.47.
එතකොට ළම අපිට එන්නේ 0.34යි. හරිද? 0.34යි. මෙතන 10 ඍණ 6ක් තියෙනවානේ. එතන දශම ස්ථාන 6කට ගෙනාවොත් ආයෙ වැඩි වෙන්නට ඕනේ. එතකොට ආයෙ මට වැඩි කරන්න පුළුවන් 0.1.1. එහෙම වැඩි කරගත්තා නම් අපිට එන්නේ 0.0.34යි. හරිද? මම ඒක නිසා මෙතන දාගන්න 0.0.34යි වගේ අගයක් තමයි 3.4යි 3.4ක්. එතකොට 3.4යි 4යි වගේ අගයක් තමයි ලැබෙන්නේ. හරිද? දැනට මම ඔහොම තියාගන්නම්. හරිද? right. right. එතනින් අපිට ඕනනම් මේ කාලය හොයාගන්නත් පුළුවන් S=ut දාලා. මෙතනින් S=ut දාගත්තා නම් හරිද? මෙයා v1 වේගෙන් එන්නේ මීටර එකක් නේ යන්න තියෙන්නේ. එහෙනම් අපිට කෙලිම t1 එනවා. s බෙදීම v1. s කියන්නේ මීටර එකයි. එක බෙදීම 0.0.344 නේ? එහෙනම් අපි ඕනනම් මේක කෙලින්ම එතනින් හදාගත්තොත් right. එක බෙදීම 0.0.34යි 3යි. එතකොට එන්නේ 29යි කියලා. 29යි 0.11 වගේ අගයක් එන්නේ. T1 එන්නේ අපිට 29.11 තත්පර වලින්. හරිද? ඔහොම තියාගමු. right. තියාගෙන මම යනවා V2 හොයාගන්න. V2 හොයාගන්න ගියොත් V2 වලදීත් ඔය විදිහම වෙනසක් නැහැ. දෙක වැඩි කිරීම මෙතන 0.5නේ. එතකොට ඕනම් 5 වැඩි කිරීම 10.4යි එයාගේ වර්ගය. right. ඔය වගේමයි 10000 ඔය ටික ඔය විදිහට වෙනවා. එයා කිසි වෙනසක් නැහැ නේ. right. මේක අපි සුළු කරගමු. මෙතන සුළු කරගන්න පුළුවන් වෙයි අපිට. 25 කියන්නේ මෙතන 50යි. 5 වර්ගය 25නේ. එතන මෙතන 10.8යි. මෙතන අර විදිහමයි ආ. හරි. එතකොට මේක ආය නැවත මට සුළු කරගන්නට සිදු වෙනවා. සුළු කරගත්තොත් අපිට සිදු වෙනවා 50 බෙදන්න 9න්. ඒන උත්තරය ආය මම බෙදනවා 1.47න්. right. ඊට පස්සේ වැඩි කරනවා 0.1.1න්. හරි. මට එතකොට එන්නේ 0.3.817 දශම ස්ථාන තව දෙකක් ඉතුරුත් වෙනවා. එන්නේ 0.0.0.38 වගේ අගයක් තමයි එන්නේ. ඔන්න ඔය වගේ අගයක් තමයි එන්නේ. ඒතර මේක S=ut වලට මාය දාලා සුළු කරලා අපි t2 වගේත් හොයාගමු. සුළු කිරීමක් තියෙන නිසා. හරිද? මෙතනත් මට එහෙනම් t2 හොයන්න පුළුවන්. එක බෙදීම 0.0.0.38යි 2. right. මෙයාගේ සුළු කරලා බැලුවොත් අපිට එන්නේ ලොකු සුළු කිරීමක් තියෙන නිසා තමයි ළමයි මේක වෙලා යන්නේ. හරිද? හරි. මෙතන එනවා 261ක් 262ක් විතර ගන්න පුළුවන්. ආසන්න දශම ස්ථානයත් එක්ක වටේලා ගද්දි 262යි තත්පර කියලා ගත්ත හැකි T2. අර කෝණ අපිට 29ක් කියලා ගත්තා. එහෙනම් දැන් අපිට අවසානයේදී කාලය එනවා ඩෙල්ටා T ආගේ එකක් දෙන්නේ 262කින් අඩු වෙන්න ඕනේ 29ක්. right. එතකොට අපිට මෙතනින් අඩු කරලා ගත්තොත් එන්නේ 29ක් ගියොත් 233ක් නේ. 233ක්. 233ක් වගේ අගයක් තමයි එන්නේ. එතකොට තත්පර වලින් ගත්තොත් මෙතන හරිම අගය ආසන්නයෙන් එනවා ඇති. මේකේ තියෙන නම් ළමයි 3.9යි විනාඩි කියලා. කියන්නේ 4කට ආසන්න කිට්ටු වගයක්. 4ක් විනාඩි 4ක් කියලා ගත්තොත් උත්තරේ එන්නේ මේ තත්පර 240යිනේ. තත්පර 240. ඒ කියන්නේ 3.9ක් කියන එක උත්තරේ හරි වෙනවා. තත්පර වලින් මම පිළිතුර තියන්න. තත්පර වලින් ගත්තොත් 233යි තත්පර කියලා තමයි වෙනස එන්නේ. හරියටම ගත්තොත්. ඒතර මේක පැහැදිලි ලෙසම ගාණේ අමාරුවක් තිබුණේ නැහැ. හරිද? ගාණේ අමාරුවක් තිබුණේ නැහැ. පැහැදිලි ලෙසම තිබිච්ච එකම දේ. ඒක සම්මත එකක වලින් එන්නේ. MS ශ්‍රේණිය එක මේකත් MS ශ්‍රේණිය එක. මේකේ තිබිච්ච එකම කාරණාව මේක සුළු කිරීමක් තිබුණා. සමහරට කැල් එක පාවිච්චි කරන්නට සිදු වුණා. හරි. එහෙනම් දැන් අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට. හරි. මම දන්නවා ඔබ මේනකොට තුන්වෙනි ප්‍රශ්නයක් හදලා තියෙන්නේ. ඒ නිසා මම තුන්වෙනි ප්‍රශ්නේ පිළිබඳව අවධානය යොමු කරොත් ඒකදී කියනවා මෙහෙම දෙයක්. විවිධ ප්‍රමාණයේ අංශු සහිත කුඩු විශේෂයක් 8 සෙන්ටිමීටර උස ජලයෙන් පිරි භාජනයක ජල පෘෂ්ඨයේ මත පිට හොඳින් විසිරුණ ලැබේ කියලා කියනවා. විසිරුව හරිනවා. කුඩු මුළුමනින්ම භාජනයේ පතුලේ තැන්පත් වීමට පැය 6ක කාලයක් ගත වෙනවා කියලා කියනවා.
රයිට් කුඩු මිශ්‍රණයේ පැවති කුඩා මාංශයේ අරය ගණනය කරන්න කියලා කියනවා. පැය 6ක කාලයක් ගත වුණා නම් ඒ සම්පූර්ණයෙන්ම මුළුමනින්ම කියලා කියන්නේ ඉතින් අන්තිම එක්කෙනා එනකන් ඉතින් ওই පැය 6ක් ගත වෙනවා කියන්නේ ඊට කලින් වෙන්නේ නැතිනේ නේද? රයිට්. එහෙමනම් අපි ඒකේ අදහස ගොඩනගා ගත්තොත් සෙන්ටිමීටර් 8යි. උස සෙන්ටිමීටර් 8යි. ඔන්න දැන් කුඩා මාංශයේ අරය මන් සිම්පල් ඒ කියලා ගන්නවා. එයාට තමයි මේ ඉන්න පැය 6ක කාලයක් ගියේ. පැය 6ක් කියලා කියන්නේ අපිට පැය 3600න් වැඩි කරන්න බෑ. තප්පර වලට කන්වර්ට් කරගත්තා. 3600 වැඩි කිරීම 6යි නේ පැය 6ක්. හරි. එතකොට දැන් පැහැදිලිනේ කාරණාවනේ පැය 6ක් යනවා දැන්. කුඩාම ඔක්කොම අංශු එකපාරනේ දාන්නේ. ඒතර කුඩාම අංශුව තමයි වෙන වෙලාවක ගිහිලා එයා තමයි පල්ලයට වෙන්නේ. සියලුම අංශු ගත වෙන පැය 6ක් ගියා කියලා කිව්වේ. එහෙනම් කුඩාම අංශුවට තමයි මේ පැය 6 ගිහිල්ලා තියෙන්නේ. පැහැදිලිව ගත්තොත් නේ කුඩාම අංශු වලට. ඒතර කුඩාම අංශය අරේ තමයි හොයන්නේ කියලා කියන්නේ. ඒතර කුඩු විශේෂය ජලයේ ඝනත්වය පිළිවෙලින් දීලා තියෙනවා. දැන් කුඩු විශේෂයේ ඝනත්වය ගත්තොත් 2500යි. සම්මතයක වලින් ලියාගත්තොත් ජලයේ ඝනත්වය අපි දන්නවා 1000යි. හරි. ඒව ටික දීලා තියෙනවා. ඒතර ජලයේ දුෂ්ටායත සංගුණකයක් දීලා තියෙනවා 1.1 10 ඍණ 3යි. ඒකත් සම්මතයක වලින්ම දීලා තියෙනවා. කුඩු විශේෂයේ ජලයේ ද්‍රාවණය නොවන්නේ ඇයිද? කුඩු අංශු ගෝලාකාරයයිද සහ විසිරුව හැරි මොහොතේදීම කුඩු අංශු අන්ත ප්‍රවේග. ඒතර අපිට මේ ඔක්කොම දත්ත ටික දීලා තියෙනවා ළමයි. හරිද? ඒතර අපිට උපකල්පන දීලා තියෙනවා. රයිට්. ශනික වේ මොහොතේදීම අන්ත ප්‍රවේගයට යනවලු. එහෙනම් මේ සෙන්ටිමීටර 8 මෙහා එන්නේ. අපි දන්නවා නියත වේගයකින්. S = ut දාන්න පුළුවන් බය නැතුව. දැන් එහෙමනම් කරන්න දෙන්නේ අර සමීකරණයට යන්නේ අන්ත ප්‍රවේගයේ සමීකරණය. 2a වර්ගය d ඍණ ρ බය නැතුව දැන් නැගනේ. 9යි නීටා. මේකට ආදේශ කරමු. ආදේශ කළා අපි අන්ත ප්‍රවේගය හොයාගමු. 2a වර්ගය. සමාන අරේනේ අපිට හොයාගන්න තියෙන්නේ නේ. හරි. එහෙනම් අපි v ටික පැත්තකින් හොයාගන්න වෙනවා. හරි. එතන මෙතන d ඍණ. ඒ කියන්නේ 2500න් අඩු කරනවා 10. ආයේ 10න් වැඩි කරනවා g. 9යි නීටා 1.1 10 ඍණ 3යි. දැන් අරේ තමයි හොයාගන්න තියෙනවා කියන්නේ. v ටික වත් මෙහෙ පැත්තෙන් පොඩ්ඩක් පැත්තකින් හොයාගමු. සෙන්ටිමීටර 8යිනේ s = ut යෙදුවොත් අපි u ඒ කියන්නේ v ට හොයාගන්න. s බෙදීම s කියන්නේ සෙන්ටිමීටර 8යි. 10 ඍණ 2යි. 8 වැඩි කිරීම 10 ඍණ 2යි. t කියන්නේ කාලය. කාලය කියලා ආවේ මෙන්න මේ වගේ විශාල අගයක් ඇවිල්ලා තියෙනවා. තප්පර වලින් කන්වර්ට් කරලා ගත්තොත්. හොඳයි මට මේක සුළු කරගන්න පුළුවන්. 4ෙන් සුළු කරගත්තොත් මෙතන 2යි. මෙතන 9යි. ආයි මෙතන 1යි මෙතන 3යි. හරිද? 4ෙන් සුළු කරගත්තොත් නේ වැරද්දක් වුණේ නැහැ. එහෙනම් මෙතන 27යි කියන්නේ 270යි මෙතන 10 ඍණ 2යි. හරියටම සුළු කරොත් 10 ඍණ 4 බෙදීම 27යි. ඔන්න ඔය වගේ එකක් තමයි එන්නේ. ඒ මේ බිඳු දෙකක් උඩට දාපුවාම හරියන්නේ නේද? හරි ඔන්න ඔය ආකාරයට තමයි එන්නේ. 10 ඍණ 4 බෙදීම 27 කියලා එනවා. දැන් මට මේක කෙලින්ම කියලා මෙතනට ආදේශ කරන්න පුළුවන්. මම සම්මත ඒකක වලින් ගත්තේ. ඔන්න 27යි. 2යි. හරිද? ඒ වර්ගය. මෙතන ඉස්සර කරපුවා 1500 ඒක 10න් වරුණා 15000යි. එතන 9යි. 1.1යි. 10 ඍණ 3යි. එතකොට මෙතනින් සුළු කරගත්තා නම් ලස්සනට මෙතන 3යි කියලා තියෙනවා. හොඳයි. ඒ වර්ගය. හරිද? ඒ වර්ගය ගන්නකොට ළමයි ඔන්න දැන් කතන්දරයක් තියෙනවා. හරි. මේක මේ පැත්තට දාගත්ත හරස් ගුණිතය 1.1යි 10 ඍණ 7යි. හරිද? 10 ඍණ 7යි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? මෙතන පල්ලෙහා 3ක් තියෙනවා. මේ මෙතනින් වැඩි වෙනවා 30000 වෙනවා. එහෙනම් මෙතනට එනවා 30000ක් වෙලා. හරි 30000ක් වෙලා මෙතනට එනවා. එතකොට මේ සෙට් එක මුඩට ගියොත් 1.1 බෙදීම 9යි 10 ඍණ 11ක් වෙනවා. ඕන්න 10 ඍණ 12ක් දාගත්ත හැකි. මෙතන 11ක් කරලා. right 11ක් කළා 10 ඍණ 12ක්ම දාගත්තා. සුළු කිරීම ඒ වර්ගය. දැන් ඔන්න ඒ වර්ගය කියලා ඒ හොයන්න ඕන මේක වර්ගමූලය හොයන්න වෙනවා. 11 වර්ගමූලය හොයාගත්තා නම් අපිට වැඩේ හරි. 11 වර්ගමූලය. මෙතන 10 ඍණ 6ක් වෙනවානේ. මෙතන 3ක් වෙනවා. ගෝලයේ අය ඊටාත්ම කුඩා ආරයක් තමයි අපිට ලැබෙන්නට ඕනේ. හරිද? මේක මීටර වලින් එන්නේ උත්තරය. පස්සේ සෙන්ටිමීටර කරගමු. එතකොට මූල 11. කැල්ලෙකෙන්ම තමයි ගන්න වෙන්නේ නේ. right. මූල 11 ගත්තොත් ළමයි පිට එනවා right මූල 11 එන්නේ 3.3.2යි වගේ. ඒක බෙදනවා 3ෙන්. එතකොට අපිට නම් 1.1යි කියලා තමයි ආසන්න විදිහට වැටෙන්නේ. 1.1යි කියලා එන්නේ. 1.11යි. එතකොට මම මේකේ සෙන්ටි කරගන්න 10 ඍණ 2ක් එළියට දුන්නොත් 10 ඍණ 4ක් ඉතුරු වෙනවා. ඔන්න ඔය වගේ තමයි එන්නේ. ඒතොර අපි මේ හොයන අරයක්නේ.
තොරණයක් නෙමෙයි අර යන්නේ හොයන්නේ. ඒතර සෙන්ටිමීටර වලින් මට ඕන ලියනකොට 1.1 10 සෙන්ටිමීටර කුඩා ආරයක් තියෙන මේ කුඩු අංශනේ අපි මේ අදාළ ගානක් නේ ගණනය කිරීම කරේ. ඒක නිවැරදි විදියට අපි ගණනය කිරීම සිදු කරලා තියෙනවා. ඔබට දැන් පැහැදිලි. හරිද? එහෙනම් මම ඔන්න ඔබට තුන්වෙනි ප්‍රශ්නත් ඔබත් එක්ක සාකච්ඡා කරා. දැන් මම එහෙනම් හතරවෙනි ප්‍රශ්නයට යනවා. හතරවෙනි ප්‍රශ්නයත් මේ වෙනකොට ඔබ සුළු කරලා ඉවර ඇති. මේ හතරවෙනි ප්‍රශ්නයත් ඉතා ඉක්මනින් හදමු. හොඳයි. හොඳයි අපි එහෙනම් තුන්වෙනි ගාන සමහර හතරවෙනි ගාන හදන්න උත්සාහ කරමු. මේකෙදි මම ඔයගලට දීලා තියෙන්නේ මෙතන වාතයේ පහළට වැටෙන ගෝලාකාර ආරෝපිත අංශු තෙල් බිඳුවක් ආරෝපිත තෙල් බිඳුවක් ගෝලාකාර ආරෝපිත තෙල් බිඳුවක් right මොන දැන් ළමයි කතන්දරය ලස්සන කතන්දරයක් කියන්නේ ගෝලාකාර ආරෝපිත තෙල් බිඳුවක් ආන්තර ප්‍රවේගයක් අත් කරගනි. පහ වැඩි කිරීම 10/5 මීටරයට වෝල්ට් තීව්‍රතාවයක ඇති විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදීම මගින් වාතයේදී තෙල් බිඳුව යම්තම් සමතුලිතතාවයට පත් කළ හැක කියලා කියනවා. තෙල් බිඳුවේ අරේ සහ එහි පවතින ආරෝපණ ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. right තෙල් බිඳුවේ අරේ සහ එහි පවතින ආරෝපණ ප්‍රමාණය ගණනය කරන්න. තෙල් වල සහ වාතයේ ඝනත්ව පිළිවෙලින් දීලා තියෙනවා. මේක පොඩි කතන්දරයක් තියෙන නිසා චුට්ටක් බලමු. වාතයේ පහළට වැටෙන ගෝලාකාර ආරෝපිත බිඳුවක්. ගෝලාකාර ආරෝපිත බිඳුවක්. අරය දීලත් ඇතිද? නෑ අරය තමයි හොයන්නේ කියන්නේ. අරය සිම්පල් A කියලා ගමු ළමයි. හරිද? දුෂ්‍රාවි බලය 6.5 A නීට V. එතකොට තෙල් බිඳුව ආයත් කරගන්න වේගය දීලා තියෙනවා අපිට V සමානයි 5 වැඩි සමානයි 3 වැඩි කිරීම 10/4 ms වෙන එක. හරි. right ළමයි. කතන්දරයේ චුට්ටක් හිතන්න වෙනවා නේ. දැන් තෙල් වල වාතයේ ඝනත්වයක් දීලා තියෙනවා. ඒක ඔක්කොම අපිට හිතන්න වෙනවා. උඩුකුරු තෙරපුම් බලයක් තියෙනවා. හරිද? හොඳයි. දැන් එතකොට හරි විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදීම මගින් වාතයේදී තෙල් බිඳුව යම්තම් සමතුලිත තත්වයකට පත් කළ හැක කියලා කියනවා. එහෙනම් අනිවාර්යෙන් ළමයි මෙයාට ධනාරෝපණයක් කියලා අපි හිතුවොත් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අනිවාර්යෙන් ඉහළට තමයි තියෙන්න ඕනේ. මොකද එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයේ මගිනුත් මෙයාට ඉහළට විද්‍යුත් බලයක් ඇති වෙනවා. ආරෝපණයක් තියෙනවානේ. ඒ නිසා මොන විද්‍යුත් බලයකොත් ඉහළට ක්‍රියාත්මක වෙනවා. මොකද මේ තෙල් බිඳුවේ බර වැඩි නිසා right උඩුකුරු තරපුම් බලයත් තරම් විශාලගයක් නෙමෙයි. ඒතකොට මෙතනින් ඇතිවෙන F කයාගේත් වේගය වැඩි වෙනවා තමයි අපි දන්නවා. ඒක වැඩි වෙනින් F වැඩි වෙනවා. නමුත් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා මෙයා පහළට සාමාන්‍ය විදිහට මාන්ත්‍ර වේගයට ලක් නොවෙන්න කලින් පල්ලෙහාට වැටෙන්නත් පුළුවන්. ඒක නිසා ඔන්න අමතර විද්‍යුත් ක්ෂේත්‍රය නිසා විද්‍යුත් බලයක දීලා යන්තමින් සමතුලිත කරගන්න පුළුවන්. එතකොට තමයි යාන්ත්‍ර ප්‍රවේගයට ලක් වෙනවා කියලා කියන්නේ නේ. right. හරි. එහෙනම් දැන් අපිට හදන්න කියන්නේ එහි පවතින ආරෝපණ ප්‍රමාණය තෙල් බිඳුවේ අරය හොයන්න කියලා කියනවා. වාතයේ ඝනත්වය දීලා තියෙනවා. වාතයේ ඝනත්වය මම ගන්නවා රෝ කියලා. ඒක 900යි කියලා දීලා තියෙනවා. හරි. ඒ කියන්නේ ඉතා ඉහළ වාතයේ ඝනත්වයක් සාමාන්‍ය අපේ වාතයේ ඝනත්වය 1.2යි කියලානේ දීලා තියෙන්නේ. මේ ගානට මේක 900යි කියලා දීලා තියෙනවා නේ. එතකොට වාතයේ දුෂ්ටාවිත සංගුණකයේ දීලා තියෙනවා 1.83යි 10 ඍණ 15. හරිද ළමයි? එතකොට ආය අපිට මෙතනදී දීලා තියෙන්නේ සමාවෙන්න තෙල් වල දීලා තියෙන්නේ තෙල් වල තමයි D කියගේ තමයි 900 කියලා දීලා තියෙන්නේ. වාතයේ අර මං කිව්වා වගේම 1.3යි කියලා තමයි දීලා තියෙන්නේ. හරි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඔය ටික ওই විදිහටම දීලා තියෙනවා. දැන් මට දැන් අර මේ සමීකරණේ දාන්න පුළුවන්ද ළමයි? අර ආන්ත ප්‍රවේගයට එන 2යි ඒ වර්ගයේ බෙදීම අර 9යි නීට D ඍණ රෝ වතාවි. ඕක දාන්න එහෙම යන්න පුළුවන්ද? ඕක දාන්න යන්න එපා ළමයි. මොකද මේකෙදි අලුතෙන් දැන් මේකෙ තිබ්බේ ළමයි පැහැදිලි ලෙසම උඩුකුරු තෙරපම් බලයයි, දුෂ්ටාවි බලයයි, බරයි විතරයිනේ. දැන් මෙතනදී එහෙම නැහැනේ. මෙතන දැන් ආමතරව මොකද්ද විද්‍යුත් බලයකුත් ඇවිල්ලා තියෙනවා. ස්ථිර විද්‍යුත් බලයකුත්. දැන් එයාවත් තාලා තමයි ගාන හදන්න ඕනේ. එහෙනම් මේ අර සමීකරණේ දාන්න යන්න එපා ළමයි. මේක ඇප්ලයි කරන්න බෑ වැරදි. ගානම වැරදි. සම්පූර්ණ ගානම වර්ධිනවා. මේක තේරුම් ගන්න ඕනේ අපි. පැහැදිලිද? right. දැන් එහෙනම් අපි තේරුම් ගමු කතන්දරය කොහොමද ගොඩනගන්නේ කියලා. නැවත අපි මුලට යන්න වෙනවා. කොහොමද සමතුලිතතාවය ගැන හිතනවා. සමතුලිතතාවය සලකා. හරි ඉතින් සමතුලිතතාවය සලකමු. ආන්තර ප්‍රවේගයකට ලක් වෙනවා කිව්වනේ. එහෙනම් අපි ගත්තොත් F සමාන ma දානකොට පහළට mg ඍණ f ඍණ fe ඍණ u සමානයි බිඳුව. තොරණයක් නැහැ. හරිද? ඒකාකාර ප්‍රවේගයෙන් යන්නේ එතකොට. හරි.
මේ වෙලාවේදී mg ඍණ f ලියන්න පුළුවන් 6i5a නීටා v ඍණ f fe කියලා කියන වෙලාව මේ විදුත් බලයනේ. ඒතර විදුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය අපිට දීලා තිබ්බද ළමයි? ඔය දීලා තිබ්බනේ. ඒකත් දීලා තිබ්බ මේ 5 වැඩි කිරීම 10 5යි විදුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. right. එහෙනම් අපිට පුළුවන් නේද විදුත් ක්ෂේත්‍ර තීව්‍රතාව ආරෝපණය විශාලත්වය q නම් ඒ ඇති වෙන බලය fe ලියන්න පුළුවන් fe සමානයි q වතාවක් e කියලා. විදුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයද අපි උගන්වනවා නේ. සිදු විදුත් ක්ෂේත්‍රය කියන පාඩමේදී මේක උගන්වනවා. කෙලින්ම මෙතනට දාන්න පුළුවන් එහෙනම් q වතාවක් e ලෙස. හරිද? බැලන්ස් වෙන නිසා. හරි. එතකොට ගැටලුව තමයි ළමයි. එක සමීකරණයයි ලැබෙන්නේ නේ. තෙල් බිඳුවේ අරයයි එහි පවතින ආරෝපණ ප්‍රමාණයයි හොයන්න කියලා කිව්වහම හරි මේ ගාන අපි හරියට තේරුම් ගන්න ඕන ළමයි. මේ ගානේදී මම පොඩි කියවීමේ වැරද්දක් කරලා තියෙනවද කියලා හිතනවා. මොකද දැන් මම පැහැදිලි කරන්න මේ විදිහට ගාන හදන්න ගියොත් හදන්න බෑ කියන එක. ඒකට හේතුව දැන් උඩුකුරු තෙරපුම් බලයටත් දාන්න පුළුවන් ළමයි මේ v rho g කියලා දාගෙන v ටත් එන්නේ ඉතින් පරිමාව ඇසුරින්මනේ. හරිද? v not rho g කියලා ගමු. මෙතනත් p තියෙන නිසා. එතන v not rho g කියලා එතනත් පරිමාව 3න් 4යි 5a ගණන් කියලා දාලා ගිය හැකි. ඇත්තටම තමයි මේකේ එක සමීකරණයක් එන්නේ. එතන නොදන්න පද කීයක් තියෙනවද? අපි දන්නේ නැහැ q ගියගේ දන්නේ. ඒකත් හොයන්න ඕනේ. ඒ දන්නේත් නැහැ. එක සමීකරණයි තියෙන්නේ. නොදන්න පද දෙකක් තියාගෙන එක සමීකරණකින් ගානක් හදන්න බෑනේ. ඒ කියන්නේ මේ ගාන අපිට කියලා දීලා තියෙන විදිහට පොඩි ගැටලුවක් තියෙනවා කියලා හිතනවා. මේ ගානේ කොටස් දෙකකට දීලා තියෙනවා. ඒ කියන්නේ වාතයේ පහළට වැටෙන ගෝලාකාර ආරෝපිත තෙල් බිඳුවක් මෙන්න මෙච්චරක ආන්ත ප්‍රවේගයක් අත්කර ගනී කියන්නේ පළවෙනි කොටස. ඒ විලාවේදී විද්‍යුත් ක්ෂේත්‍රයක් දීලා නැහැ. ඒ වෙලාවේදී විද්‍යුත් ක්ෂේත්‍රයක් දීලා නැහැ ළමයි. හරිද? එහෙමනම් ඒ වෙලාවේදී අපි තේරුම් ගන්න ඕනේ මේකට යන්න ඕනේ නැහැ. එහෙනම් අපි මුලින්ම අර අපි මේ අයින් කරලා දාපු සමීකරණය තමයි දැන් එහෙනම් ගන්න වෙන්නේ. ඒ ආරෝපණයක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ ළමයි. මොකද විද්‍යුත් ක්ෂේත්‍රයක් තාම දීලා නැහැ පළවෙනි කොටස. හරිද? ඒකෙන් දීලා තියෙන්නේ නේද? ඒකෙන් අපිට හොයාගන්න කියලා තියෙන අපිට පැහැදිලි ලෙසම අරය හොයාගන්න. ගාන පටන් ගන්න කලින්ම අරය හොයාගෙන ගාන හදන්න කියලා තමයි ඒකෙන් කියන්නේ. තේරුණාද? මම පැහැදිලි කරන්නේ දැන් අපිට අර විදිහට ගියොත් මේ ගාන අර විදිහට හිතලා ගියොත් හදන්න බෑ කියන කාරණාව නේ. දැන් එනම් බය නැතුව මොකද මෙතන ස්ථිති දුත් බලයක් නැහැ. මේ සමීකරණයම ගාන හදාගෙන ගියයි. දැන් මේකට ආදේශ කරමු. 3 වැඩි කිරීම 10 ඍණ 4යි 2යි a වර්ගය 9යි. නීට කියන්නේ එතකොට 1.83යි 10 ඍණ 5යි. d ඍණ රෝ. right d ඍණ රෝ. d ඍණ රෝ කියන්නේ ළමයි ඒතර 900න් අඩු කරන්න ඕනේ. 1.3යි 10න් වැඩි කරන්න ඕනේ. right ඔච්චරයි. මේකෙන් අපි සුළු කරලා බලමු. අපිට ටිකක් ලේසි වෙන්නේ නැහැ මේක සුළු කරගන්න. හරිද? right මේක ඒ වර්ගයේ උක්ත කරගමු. එතකොට එනවා මෙතනින් 27යි 1.83යි 10 ඍණ 9යි. මෙතනින් බෙදෙනවා දෙකෙන් බෙදෙනවා 898.7යි. නැත්තම් කෙලින් මේ විදිහට ගත්ත 10න් වැඩි වෙන නිසා 8987යි. හරි. ඉතින් උක තමයි සුළු කරගන්න වෙන්නේ. වැඩි ලේසි නෑ කියලා ඔයගලන්ටම තේරෙනවා ඇති ළමයි. හරිද? ඒ නිසා කැල්ලේකට මේ යන්න වෙනවා. හරිද? right මේ වගේ ප්‍රශ්න ඉතින් එක්සෑම් එකට දෙන්න නැති වෙන්න හේතුව ඉතින් ඔයගලන්ට කැල් පාවිච්චි කරන්න එපා කියලා තියෙනවා. ඉතින් මෙවැනි ප්‍රශ්න ඔයගලන්ට කොහොමද එන්නේ නැහැ. නැවත මේක එක්සෑම් එක හදන ගානක් නොවන නිසා මෙතනදී අපි කැල්ලයක් පාවිච්චි කරමු. right හරි දැන් මෙතනදී එන්නේ එහෙනම් තවත් විශාලකයක් තමයි දශම ස්ථාන වලින් ගත්තොත් 2.75 දශම ස්ථාන දෙකක් එනවා. ඒතර 10 ඍණ 11යි කියලා. sorry 10 ඍණ 3ක් එනවා. 10 ඍණ 12යි. ඒ වර්ගය. දැන් මේක ඒ වර්ගයනේ. ඒවනේ අපි හොයන්න ඕනේ. ඒතර දැන් මේකෙත් වර්ගමූලය අපි හොයාගන්නද වෙනවා ළමයි. හරිද? මේකෙත් වර්ගමූලය හොයලා බැලුවොත් අපිට එතන දෙන්නේ right අපිට එන්නේ 1.66 1.66 10 ඍණ 6යි මීටර්. හරිද? සෙන්ටිමීටර කරලා ලියා ගන්නත් පුළුවන්. මීටර වලින්ම තියාගමු. හරිද? දැන් ඔන්න ඔය විදිහට තමයි අරය අපිට ලැබුණේ. දැන් ඔන්න අරය හොයාගත්තා.
1.66 10 ඍණ 6 ලෙස දැන් අපි හොයාගන්නට ඕනේ ළමයි ඊළඟ කතන්දරේ තේරුම් ගන්නටයි ඕනේ. දැන් කියනවා මෙච්චර විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය 5 වැඩි කිරීම 10 5 විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් ඇති විද්‍යුත් ක්ෂේත්‍රයක් යෙදීම මගින් වාතයේදී තෙල් බිඳුව යන්තම් සමතුලිත තත්ත්වයට පත් කළ හැක කියලා කියනවා. ඒ වෙලාවේදී අන්ත ප්‍රවේගයක් නෙමෙයි ඒ වෙලාවේදී සාකච්ඡා කරන්න ළමයි. ඒ වෙලාවේදී සාකච්ඡා කරන්නේ මෙයාව මේ අවස්ථාවට වුණ මෙහෙම හිතමු. මේ වෙලාවේදී එයාට තියෙන බල විදියට ගත්තොත් බර පහලට තියෙනවා. ආරෝපණයක් තියෙන නිසා මේ වෙලාවේදී විද්‍යුත් ක්ෂේත්‍රයක් ඉහළට ක්‍රියා කරනකොට ස්ථිති විද්‍යුත් බලයක් ක්‍රියා කරනවා Fe කියලා උඩට. ඊට අමතරව එයාට ක්‍රියාත්මක වෙන උඩුකුරු තෙරපුම් බලය. තරලය තුල තියෙන නිසා දැන් මෙයා සමතුලිතව පවතින අවස්ථාවක් ගැන තමයි හිතන්නේ. ඒතකොට මෙයාට ආන්ත ප්‍රවේගය අපි නොසලකා හැරලා ගන්න හදමු. ඒ කියන්නේ මෙයාට වේගයක් නැහැනේ. අපි හිතමු මෙලාදී නිශ්චලයි කියලා. නිශ්චල විට සමතුලිත පවතින අවස්ථාව කියලා කිව්වම ඒකාකාර ප්‍රවේගයෙන් යන අවස්ථාවක් ගන්න පුළුවන්. මම හිතනවා මේ වෙලාවේදී මම හිතන්නේ මේ වෙලාවේදී ආ සටහන් කරනවා ඇත්තේ රයිට් මේ වෙලාවේදී ආරෝපණයක් තියෙන නිසා එකපාරම ස්ථිති විද්‍යුත් බලයක් නිශ්චිත ස්ථිති විද්‍යුත් බලයක් උඩට තියෙනවා උඩුකුරු තෙරපුම් බලයකුත් උඩට තියෙනවා mg තියෙනවා දැන් ඕක බල බැලන්ස් ඉතින් බල බැලන්ස් නම් මෙයා නිශ්චලතාවයෙන් ආරම්භ කරනකොටම පල්ලෙහාට වැටෙන්නේ නැහනේ ඒකට කොහොමද F එකක් එන්නේ විදියක් නැහැ හරිද මොකද ඒ වෙලාවේ ස්ථිති බලයක් නොතිබිච්ච නිසානේ උඩුකුරු තෙරපුම් බලයට වඩා mg බර වැඩි නිසානේ පල්ලෙහාට වැටෙන්න පටන් ගත්තේ එතකොට මේ F එක වැඩි වෙලා ඒ අඩුව පුරවලා නිශ්චල වුණේ දැන් මේ වෙලාවේ එහෙම එකක් අවශ්‍ය වෙන්නේ නැහැ මොකද දැන් අතිරේක ස්ථිති විද්‍යුත් බලයක් මේ අවස්ථාවේ උඩට ක්‍රියාත්මක වෙනවා මොකද ඒ ක්‍රියාත්මක වෙන නිසා මෙයාව ඔන්න අතහැරපු ගාම නිශ්චලතාවයම සමතුලිතව තියාගන්න පුළුවන් කියලා කියයි. එහෙමනම් මෙහෙම එකක් එන්නේ නැහැ දැන් මේ වෙලාවේදී නේ. දැන් මේ වෙලාවේදී එහෙනම් මම ලියනවා සමතුලිතතාවය සලකා. එතකොට අපිට එන්නේ Fe ධන U සමාන වෙනවා කෙලින්ම mg වලට. උඩට තියෙන බල පල්ලෙහාට තියෙන බල වලට සමානයි. Fe වල යන්න පුළුවන් අර මම කලින් කිව්වා වගේ E වතාවක් Q. right? එතන අපිට මෙතන V rho G වල යන්න මෙතන උඩුකුරු තෙරම් බලය ලියන්න පුළුවන් V rho G පරිමාව ලියන්න පුළුවන් 3න් 4යි phi a ඝනය වතාවක් right rho G. මෙතන වෙනවා mg කියලා. හරි. right ළමයි එහෙනම් අපි මේක සටහන් කරගන්න ඕනේ. දැන් මේ වෙලාවේදී අපි විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයක් දීලා තියෙන නිසා පා වැඩි කිරීම 10 5යි මෙතන Q මෙයා එහා පැත්තට දාගත්තා 4න් 3යි phi a ඝනය rho G ඒක ඍණ වෙනවානේ සෙට් එකම ඍණ වෙනවා මෙතන mg වත් ලියා ගන්න පුළුවන් නේ ඝනත්වය ඇසුරින්මනේ ඒතකොට අර අපි කලින්ම ලියුවේ ළමයි ඝනත්වය වැඩි කිරීම පරිමාව ස්කන්ධය ඇසුරින් ලියා ගන්න පුළුවන් එහෙනම් එයාවත් ලියන්න පුළුවන් 3න් 4යි phi a ඝනය වතාවක් dg ඍණ මේ පාර්ට් එක එහා පැත්තට දාපුවාම 3න් 4යි phi a ඝනය වතාවක් rho g ඔන්නෝම ලියන්න පුළුවන් දැන් ඉතින් මේක සුළු කරගත්තා නම් වැඩේ හරි හරිද අපිට පොදුවේ ගන්න පුළුවන් 3න් 4යි phi a ඝනය කියන එක එළියට ගත්තොත් g එළියට ගන්න පුළුවන් d ඍණ rho ඔය විදිහට තමයි මේ පාර්ට් එක සුළු කරගත්තා නම් හරි අරේ උත්තරේ තියෙන නිසා මම ඒක කොහොම තියාගෙන ටික මහලා දාන්න right මෙතන එනවා 5 වැඩි කිරීම 10 5යි q සමානයි එතකොට පුළුවන් මේක ස්කිප් කරලා ඕන උත්තරේටම ගිහින් යන්න හරි right එතකොට 4යි මම 5 කියගේ 3යි කියලා ගන්නවා ළමයි සුළු කිරීමේ පහසුව සඳහා 5 3යි කියලා ගන්නවා ඒ ගානේ 1.66යි 10 ඍණ 6 ඝනය හරිද g එකකුත් එනවා ඒ කියන්නේ 10යි d ඍණ rho ඕන අපි ඒක ආසන්න වශයෙන් අපි 900 කියලාම ගමු ආසන්න උත්තරේ ගන්න ඕන නිසා හරිද එහෙම කරන්නේ මොකද මම එහෙම 900 කියලා ගන්නේ d කියන්නේ 900යි rho කියන්නේ 1.3 අඩු කරපුවාම එන්නේ සුළු වෙනස් වීමක් නෙදී හරිද ඒ නිසා ආසන්න වශයෙන් 9ම කියලා ගන්නවා දැන් එහෙනම් මම මේක සුළු කරලා බලුවොත් 4 වැඩි කිරීම 9යි 10 3යි 1.66යි 6 10 3 මෙතන එනවා 10 ඍණ 18ක් right සුළු කරමු සුළු කරලා බලුවොත් මෙතන අපිට එතනත් එන්න ඕනේ right අපි ලියන්න බලන්න 1.6යි තුන්වෙනි බලය right වැඩි කරන්න තියෙන්නේ 36යි 36න් වැඩි කරගත්තා එතන අපිට එනවා 1.65යි 1.65යි 10 5 බලයක් ඒතර 10 ඍණ 3යි 10 ඍණ 13යි හරි ආයෙ බෙදෙනවා 5 වැඩි කිරීම 10 5යි කිව්වෙද්දී right
කොයිතරම් සුළු කිරීම අපහසුද නේ? හරි. එතකොට නැවත ආයේ 10 5ක් උඩට යනවා. එතකොට ආයේ 10 ඍණ 18 වෙනවා. මෙතන සුළු වුණා 0.3යි 3යි කියලා තමයි එන්නේ. එහෙනම් අපිට 3.3යි 10 ඍණ 19යි කූලෝම් කියලා තමයි එන්නේ. හරි. ඔන්න ඔය විදිහට 3.3යි 10 ඍණ 19යි කූලෝම් කියලා එනවා. right. ඔය ආකාරයට තමයි අපිට පිළිතුරු ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ. එතකොට සුළු කිරීමේදී මම හිතනවා දෝෂයක් සිදු වෙන්නේ නැති ඇති කියලා. මෙන්න මෙතනදී මම හිතන්නේ මෙතන 10 ඍණ 6 දෝෂයක් වුණාද කියලා ඕගොල්ලෝ චෙක් කරලා බලන්න. සමහරට සුළු කරද්දී වෙන්නට පුළුවන් හැකියාව තියෙනවා. මෙන්න මේ 10 ඍණ 6 අරයට එන උත්තරේදී වැරද්දක් වුණාද කියන එක විතරක් පොඩ්ඩක් ඔබ චෙක් කරලා බලන්න. හරිද? එච්චරයි මෙතන දෝෂයකට තියෙන්නේ. ඒක වෙනස් වුණා කියන්නේ ඒ බලය මෙතනට බලපානවා. ඒ බලපෑම විතරයි මෙතනදී සිදු වෙන්නේ. පොඩ්ඩක් බලන්න අරේදී මේ 10 ඍණ 6 සුළු කරන් එනකොට මගේ අතින් කොහේ හරිද වැරදීමක් සිදු වුණාද කියලා මට මෙතන දැන් චෙක් කරන්න විදියක් නැති නිසා. හොඳයි එහෙනම් ওই විදිහට මට දැන් මේක සාමාන්‍ය ගණනය කිරීම. මේක යාන්ත්‍ර විද්‍යාවේදී අපි සිදු කරපුවා වගේ සාමාන්‍ය ගණනය කිරීම පොඩක් අර සුළු කිරීම ටික විතරයි වැඩිව තිබුණේ. තේරුම් අරගෙන කතන්දරේ ගොඩනගා ගන්න පුළුවන්. අමාරු දේවල් නෙමෙයි. හරිද? රයිට් එහෙනම් ওই විදිහට මම මේ දුෂ්ටායතාවයේ කොටස මෙතනින් අවසන් කරනවා. හරිද? ඒ වගේම මම මේකේ තව MCQ පේපර් එකක් අනිවාර්යෙන් ඉදිරියේදී සාකච්ඡා කරනවා. වැදගත් MCQ පේපර් එකක්. right සමහර අමාරු ගණනය කිරීම තියෙන MCQ පේපර් එකකුත් අනිවාර්යෙන් මම ඔබත් එක්ක සාකච්ඡා කරන්න උත්සාහ කරනවා. එනවා මෙතනින් දුෂ්ටායතාවය අවසන් කරනවා. අපි පදාර්ථ යාන්ත්‍රික ගුණ යටතේ ඉදිරි පාඩමකදී ඉදිරි කොටසකදී නැවත හමු වෙමු.